නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ අප්‍රමාදයෙන් සම්පාදයට උතුම් සදහම් පිළිසඳර රැගෙන මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි සුපුරුදු ලෙසින් මුණ ගැහෙනවා. ඉතින් අපි හැමදිනාටම අවස්ථාව දෙනවා මහා සංඝරුවන පාමුල නැවතිලා ඒ උතුම් සදහම් පිළිසඳර පවත්වන අපේ ධර්මාවබෝධය වැඩි දියුණු කරගන්න. ඉතින් ඒ සඳහා තමයි මේ අවස්ථාව අපට යෙදෙන්නේ. ගුරුදේව උත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයෙන් මේ සියලු කාරණා අපට සැලසෙන්නේ. අපි පළමුවෙන් උන්වහන්සේ වන්දනා කරගන්නවා. ඒත් එක්කලාම අපට අනුකම්පාවෙන්ම අද දවසෙත් අපේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ පූජනීය මහා සංඝරුවන මේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩම කොට වදාලා අපි හැමදෙනාම වැඩම කොට වදාලා ගෞරවනීය මහා සංඝරත්නයේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ඉතින් අද දවසේ මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්වයේ දරන්නේ ජර්මනියේ මහමෙවුනා භාවනා අසපුවට සම්බන්ධ පින්වත් කල්යාණ මිත්‍රයන් පිරිසක් විසින් මේ පින්වත් හැමදෙනාම අපි තාම දයාවෙන් සිහිපත් කරගෙන ඒකනාසි කරගන්නවා. ඒ වගේම පින්වත් ඔබ හැමදෙනාමත් කැටුව මහා සංඝරුවන පාමුල නැවතිලා අද දවසෙත් සදහම් පිළිසඳර පවත්වන්න අපි සෝදානම්. හැමදෙනාටම ආරාධනා කරනවා කැටුව පැමිණෙන්න. අපි පළමුවෙන්ම නැවතත් අපේ පින්වත් ස්වාමින් වහන්සේ වන්දනා කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අපට අනුකම්පාවෙන් මෙතෙන් සිට අද දවසේ අවවාද කරනසේක්වා. අනුශාසනා පවත්වනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ ගෞරවනීය নমස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, පින්වත් මහත්තයා, බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වුණේ ඉපදෙමින් මැරෙමින් යන මේ සංසාරගත සත්වයාට ඒ සසර දුකින් නිදහස් වීම පිණිස මාර්ගය විවර කරලා දෙන්න. උන්වහන්සේ ගුරු උපදේශ නැතිවම මේ සසර සැරිසරන මුල් සිඳලා උන්වහන්සේ සසරින් එතරට වැඩියා. එතරට වැඩලා උන්වහන්සේ අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිච්ච සත්‍යයන්ට ඒ සසරෙන් නිදහස් වීම පිණිස උතුම් ධර්මයේ දේශනා කළා. ඒ ධර්මය අපි නොයේ පරයායන් ඔස්සේ නොයේ ආකාරයෙන් ඉගෙන ගන්නවා. ඉතින් මේ සසරේ ඉපදී මෙරි යන කෙනෙකුට ඒ තථාගත බුදුරජාන් වහන්සේ නමක් ඉපදෙන මරණ සසර දුකින් නිදහස් වීම පිණිස වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයේ අහන්න ලැබෙනවා කියන්නේ අතිශයින්ම විස්මිත කාරණයක්. එහෙමයි. දුර්ලභ වාසනාවක්. ඉතින් ඒ නිසා අපිට භාග්‍යතුන් වහන්සේගේ ඒ උතුම් ධර්මය නැවත ශ්‍රවණය කරමින් ඒ ධර්මයේ මතක තියාගෙන අර්ථ නුවණින් විමසීමස අපිට ටික හරි ජීවිතයට ගලපගෙන මේ සසරේ ස්වභාවය තේරුම් අරගෙන ඒ සසර යන්න හේතු වෙන හේතුන් නැති කරගන්න ලැබෙනවා නම් ඒක අපිට ලැබෙන මහත් වූ ලාභයක්. ඉතින් අද අපි මේ ඉගෙන ගන්න දේශනාව ඒ වගේ මේ සසර ගමනට යන්න හේතු වෙච්ච දේත් ඒ වගේ මේ සසරෙන් නිදහස් වීම පිණිස අපේ ජීවිතය අපි කල්පනා කරන්න ඕනේ කොහොමද කියන කාරණේ ඇතුළත් දේශනාවක් ඉගෙන ගන්නෙ. මේ දේශනාව ඇතුළත් වෙලා තියෙන සංයුක්ත නිකාය දෙවනි පොත් වහන්සේගේ. ඒතර සංයුක්ත නිකාය දෙවනි පොත් වහන්සේගේ මහත්ය වැඩිපුරම තියෙන පටිච්ච සමුප්පාදය ගැන. අභිසමය සංයුක්තෙන් ආරම්භ වෙන්නේ. ඉතින් පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ මේ හේතුඵල ධම. සසර දුක පිණිස සසර ඉපදී මෙරි යන ආකාරයට මේ හේතුඵල ධම හටගන්න හැටි නැති වෙන හැටි ගැන භාග්‍යතුන් වහන්සේ දහම් කරුණු විග්‍රහ කරපු පරයය තමයි පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. මේ පටිච්ච සමුප්පාදේ වැරදි අර්ථකථන ගොඩාක් දෙන අවස්ථා තියෙනවා. ඒ අතර අපි බුද්ධ දේශනාව අපේ ජීවිතයට ගලප ඉගෙන ගන්න උත්සාහ කරන්න ඕනේ. අර වැරදි මිත්‍යා මතවල එල්බගෙන නැතුව. විශේෂයෙන්ම අපිට මේ මම මගේ කියලා තියෙන මේ
මේ බැඳීම නැති කරගෙන ඒ වගේම සසරේ ඉපදීපදි මෙරි මෙරි යන්න හේතුඵල ධම සකස් වෙලා තියෙන්නේ කොහොමද කියලා කෙනෙක් තේරුම් ගන්න නම් එයා පටිච්චසමුප්පාදය ගැන හොඳට තේරුම් ගන්න ඕනේ. එහෙමයි ස්වාමී. ඉතින් අපි අද මේ දේශනාව ඉගෙන ගනිමු ආහාර සූත්‍රය. එහෙයි. පින්වත් මහත්තයා මේ ආහාර කියලා කියන්නේ අපි දන්නවා අපිට ආහාර කියපුවම අපිට මතක් වෙන්නේ කන බොන දේනේ. අපි කන බොන වළඳන අනුභව කරන දේට අපි ආහාර පාන කියලා කියනවා. එතකොට ඒත් ආහාරයක් තමයි. ඒ ආහාරي උපකාර වෙනවා අපේ මේ කය පවත්වා ගන්න. ආහාර නැති වුණොත් මම අහලා තියෙන විදිහට දවස් 7ක් වගේ තමයි කෙනෙකුට ආහාර කිසිම ආහාරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට ආහාර කියන්නේ මේ විදිහට මේ කය පවත්වා ගන්න උපකාර වෙන දෙයක්. හැබැයි ඒ ආහාරයම අපි නුවණින් සලකලා අනුභව කරන්නේ නැති නිසා මේ ඉපදෙන මරණ සසරට ඒක රුකුල් දෙනවා. ඒකටත් කියනවා ආහාරයක් කියලා. එහෙමයි ස්වාමී. යම් කිසි දෙයකට යම් කිසි හේතුවක් සකස් කරන දෙයට කියන ඒකට ආහාරයක් කියලා කියනවා. ස්වාමීනි අවසන පුදුම දෙයක් දැන්න. ශරීරයේ පවත්වන්න රුකුල් දෙන අතරේම සසර පවත්වන්නටත් ආහාරය රුකුල් දෙනයි. ආහාරය ඉතින් සසර පවත්වන්න කියන්නේ සමහර අවස්ථා දැන් සමහරට අපි මේ ආහාරයකට ගිජුකමක් ඇති වෙලා ඒ ඇති කරගන්න චේතනාවකින් ඇතිවෙන කර්මෙන් සමහරට බොහෝ දුක් විපාක සසරේ විඳවන්න සිද්ධ වෙනවා. එහෙමයි සර්. දැන් සමහර අවස්ථා තියෙනවා සංඝසතු දේවල්. ඒවා හොරෙන් සංඝයාට හොරෙන් වංචා කරලා අරගෙන සමහරට යා කනව බනවා. එහෙමයි. ඒකට විපාක ලැබෙනවා. දැන් මේ කාපු බීපු දේ මහතේ දවස් 6-2යි. අපි නාගිත සූත්‍රය ඉගෙන ගත්තනේ. දැන් බලන්න අපි කලින් එක දේශන ඉගෙනගෙන තියෙන කේ වටිනාකම නාගිත සූත්‍රයේදී භාග්‍යවතුන් දේශනා කරා අසිත පීත කායිත සායිතසකෝ නාගිත උච්චාර පස්සාවෝ ඒසෝ තස්ස නිස්සන්දෝ කියලා. කන බොන අනුභව කර රස විඳින යමක් ඇද්ද ඒක වැසිකිලි කැසිකිලි වෙලා ඉවර වෙලා යනවා. ඒක තමයි ආහාර දෙන අවසානය කියලා තිබ්බනේ. එහෙමයි. නමුත් ඒ ආහාරයම දැන් අපි කොච්චර ප්‍රණීත කොයි විදිහට ආහාරයක් අනුභව කළත් ඒක කය පවත්වා ගන්න උපකාරන බොහොම ටිකයි. හැබැයි ඒ ආහාරය අනුභව කිරීමේදී අපි අනවබෝධයෙන් ආහාරය අනුභව කිරීමම සසරට හේතුවක් වෙනවා. ඒ වගේ මේ ආහාරය අපි හොරකමකින් වංචාවකින් ලබාගත් දෙයක් වුණොත් එහෙම ඒක හේතු වෙනවා නැවත නැවත සසරේ දුක් විපාක ලබා දෙන්නත්. එහෙමයි ස්වාමී. එතකොට මේ විදිහට මේ භාග්‍යවතුන් දේශනා කරනවා ආහාර වර්ග 4ක් තියෙනවා කියනවා. එහෙමයි. එතකොට ඒකෙන් දැන් එතකොට මෙතන ආහාර කියන අර්ථේ ප්‍රධානම මේ ආහාර සූත්‍රයේ ආහාර කියලා කියන්නේ යම් කිසි දෙයකට රුකුල් දෙනවා. යම් කිසි දෙයකට උපකාරයක් ඇති කරන වෙන දෙයට කියනවා ආහාරයක් කියලා කියනවා ඒක. එතකොට මේ ආහාර වර්ග 4ක් ගැන භාග්‍යවතුන් දේශනා කරනවා. උන්වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි උපන් සත්වයන්ගේ පැවැත්ම පිණිසත්. දැන් උපන් සත්වයන් තමයි අපි. අපි ඉපදිලා ඉන්නවා දැන්. අපි උපන් සත්වයෝ. අපේ පැවැත්ම පිණිසත්. ඒ වගේම සම්භවයේ සීනම්වා උපතක් කරා යන සත්වයන් හට රුකුල් දීම පිණිසත් මේ ආහාර 4 හේතු වෙනවා කියනවා. එහෙමයි ස්වාමී. එතන මේ විග්‍රහය අපි හොඳට තේරුම් ගත්තොත් එහෙම භාග්‍යවතුන් දේශනා කරනවා භූතානම් වා සත්තාන ටිතිය සම්භවේ සීනම් වා අනුග්‍රහය. උපන් සත්වයන්ගේ පැවැත්ම පිණිසත් උපතක් කරා යන සත්වයන් හට රුකුල් දීම පිණිසත් මේ ආහාර 4 හේතු වෙනවා කියනවා. එහෙමයි. ඒකට සාමාන්‍ය ඔය අටුවාවේ සඳහන් වෙනවා ඉතින් සම්භවයේ සීනම් වා කියන්නේ උපතක් කරා යනවා කියන අර්ථයෙන්. එතකොට දැන් බිත්තරයක හටගත් සත්‍යයක් බිත්තරේ ඇතුලේ ඉන්නකන් සම්භවයේ සීනම් වා කියලා කියනවා. ඒ බිත්තරේ කඩාගෙන එළියට ආපු ගමන් එයා භූත සත්‍යයක් වෙනවා කියලා කියනවා. දැන් මව කුසේ අපි මව කුසේ පිළිසිඳගෙන ඉන්නවනේ. අපි ගර්භාෂය ඇතුලේ ඉන්නවනේ. ගර්භාෂය ඇතුලේ ඉන්නකන් අපි සම්භවයේ සීනම් වා කියලා මේ තියෙන අටුවාවේ. එතකොට ගර්භාෂය බිත්තිය කැඩිච්ච ගමන් අපි මව කුසෙන් එළියට එන්න ඒ ගර්භාෂය බිඳෙනවනේ. එතකොට
එතන උපන් සත්වයා කියන ගණයට අයිති වෙනවා කියනවා. නමුත් මේකෙන් අපි තේරුම් ගන්න ඕනේ භාග්‍යවතුන් වහන්සේගේ නිර්වචන නැත්නම් භාග්‍යවතුන් වහන්සේගේ අදහස තමයි මේ සසරේ ඉපදි මෙරි මෙරි යන සත්වයා. ඒතර අපි අහලා තියෙනවා සත්‍ය උපදින ආකාර 4ක් තියෙනවා කියලා. බිත්තර ඇතුළේ උපදිනවා, මව් කුසින් උපදිනවා, තෙත් පරිසරයේ උපදිනවා, ඕපපාතික උපදිනවා. මේ 4 ආකාරයට අමතරව මේ ලෝකේ තවත් සත්‍යයක් උපදින්න විදිහක් නැහැ. කියන්නේ නිරේ වේවා, තිරිසන් ලෝකේ වේවා, പ്രേත ලෝකේ වේවා, අසුර ලෝකේ වේවා, මනුස්ස වේවා, දිව්‍ය වේවා, බ්‍රහ්ම වේවා. එතකොට මේ සත්තා වාස තියෙනවා 7ක් වෙච්ච සත්තා වාස. එතකොට නෑ 9ක් වෙච්ච සත්තා වාස. මේ හැම තැනක යම් ආකාරයක යම් සත්‍යයක් උපදිනවද? ඒ උපදින්න ඔය 4 ආකාරයෙන්. ඒ 4 ආකාරයෙන් මොන යම් ආකාරයක යම් කිසි සත්‍යයක් උපදිනවා නම් ඒ වගේ උපතක් කරා යනවා නම් ඒ සත්‍යයන්ට රුකුල් දීම පිණිස පැවැත්ම පිණිසත් උපන් සත්‍යයේ පැවැත්ම පිණිසත් උපතක් කරා යන කෙනාට රුකුල් දීම පිණිසත් මේ ආහාර 4ක් හේතු වෙනවා. මොනවද ඒ ආහාර 4 කියනවා? පළවෙනි එක තමයි කබලින්කාරෝ ආහාරෝ. කබලින්කාර ආහාරේ ඕලාරිකෝවා සුකුමාව. ගොරෝසු වේවා සියුම් වේවා. ඒක. එතකොට මහත්තයා දැන් අපි වුණත් දැන් අපි බලන් චූටි කාලේ අපි අම්මගේ කුසේ අපි ඉන්න කාලේ ඒ කලලේ වැඩෙනකොට අපි කටෙන් මුකුත් අනුභව කරේ නැහැනේ. එහෙමයි ස්වාමී. නමුත් අම්මගේ පෙකින වෙල හරහා ඇවිල්ලා ආහාර ලැබුණා මේ කලලට. ඒකට බොහොම සියුම් දෙයක් විතර තියෙන්නේ. ඊට පස්සේ අපි මව් කුසෙන් බිහි වුණා. බිහි වෙලා අපිට අම්මගේ මව් කිරිට විතරයි ඉදිරව ගන්න පුළුවන්. ඊට දල ආහාරයක් බෑ දිරව ගන්න. සියුම් ආහාර. හැබැයි ඒකත් අපේ මේ පැවැත්මට උපකාර වුණා. ඊළඟට අපි ටික ලොකු වෙනකොට අපිට බත් මේ බ්ලෙන්ඩර් කරලා දෙනවා, පළතුරු නිකන් මේ පාප වගේ හරි ගස්සලා දෙනවා, මේ තල පොඩි කරලා දෙනවා. ඊට පස්සේ අපිට ටික අපි ලොකු වෙනවා. ලොකු වෙනකොට අපිට ගොරෝසු ආහාර. එතකොට අපිට දැන් අපි අද වුණත් සියුම් ආහාරات අනුභව කරනවා, ගොරෝසු ආහාරات අනුභව කරනවා. එතකොට මේ වගේ මහත්ය මේ සත්‍ය දැන් කිඹුල්ලු ගත්තොත් කිඹුල්ලු ගල් මැටි ඕවා ගිලිනවා කියනවා. දැන් අපිට පුළුවන් ගල් මැටි ගිලින්න? බැහැ. මොනුරු ගත්තොත් සර්පය ආදිය ගිලිනවා කියනවා. සර්පය ගත්තොත් ගෙම්බෝ ආදිය අය ගිලිනවා. එතන මේ විදිහට ඒ සත්වයන්ට මේ ආහාරය පිණිස සකස් වෙලා තියෙනවා. එතකොට මේ ලෝකේ උපන් සියලු සත්වයන් දැන් තියෙන්නේ සබ්බේ සත්ත ආහාරට්ඨිතිකා කියලා කියන. සියලු සත්‍යයන් ආහාර මත තමයි පවතින්නේ. එතකොට උපන් සත්‍යයන්ගේ පැවැත්ම පිණිසත් උපතක් කරා යන අයට අනුග්‍රහය පිණිසත් පවතින පළවෙනි ආහාරය තමයි අපි කන්න බොන්න අනුභව කරන රස විඳින ආහාරය. ඒකට කියන කබලින්කාර ආහාරය. ඒක ගොරෝසු වෙන්න පුළුවන්, සියුම් වෙන්න පුළුවන්. කබලින්කාර සියුම් ආහාර කියලා කිව්වහම දැන් දිව්‍ය ලෝකවල ඒ වගේ. ඔව් දැන් දිව්‍ය ලෝකවල සුද්ධා භෝජනය කියලා භෝජනයක් තියෙනවා කියලා කියනවා. ඒක ගොඩාක් ප්‍රණීතයි කියලා කියනවා. ඉතින් ඒ විදිහට දැන් අපි අහලා තියෙනවා දැන් සමහර දිව්‍ය මේ අප්සරාවන්ගේ දිව්‍ය විමානවල මිහිරි අබ තියෙනවා කියලා කියනවා. දැන් අපේ තියෙන අබම නෙමෙයි ඒක. කර්මානුරූප යාලට සමායට ඒ සෝඳ ආග්‍රහණය කිරීම තමයි ආහාරයක් වෙන්නේ. හැබැයි ඒකත් සියුම් ආහාරයක්. එතකොට ඒ විදිහට ආහාර තියෙනවා. එතකොට බ්‍රහ්ම ලෝකේ ගත්තත් ඒ බ්‍රහ්ම ලෝකයේ සත්‍යයගේ පැවැත්ම පිණිසත් සමහර විට දැන් එයාට ඊට පස්සේ කර්මානුරූප ඉපදිලා එතනත් ආහාරයේ පැවැත්මක් ඕන වෙනවා. උපන් සත්‍යයන්ගේ පැවැත්ම පිණිසත් උපතක් කරා යන සත්‍යයන්ට අනුග්‍රහ පිණිසත් හේතු වෙන පළවෙනි ආහාරය කබලින්කාර ආහාරය. ගොරෝසු හරි සියුම් හරි. දෙවෙනි ආහාර තමයි ස්පර්ශය. ස්පර්ශය කියලා කියන්නේ මේ ඇසයි ආධ්‍යාත්ම ආයතන, බාහිර ආයතන, විඥානයත් එක්ක එකතු වීම. දැන් මේක ආහාරයක් කියනවා මහත්. දැන් අපි දන්නවා ඒකෙන් බඩ පිරෙන්නේ නැහැනේ. දැන් ගොරෝසු සියුම් හෝ කබලින්කාර ආහාරයෙන් අපේ බඩ පිරෙනවා. එහෙමයි ස්වාමී. හැබැයි ස්පර්ශයෙන් අපිට බඩ පිරෙනවද? එහෙම වෙන්නේ නැහැ ස්වාමී. ස්පර්ශයෙන් බඩ පිරෙන්නේ නැහැ. හැබැයි හිත පිරෙනවා සමහර වෙලාවට. ඇයි දැන් කාලය තිස්සේ දකින්න නැති කෙනෙක් දැකපුවාම අපි කියන්නේ නේ හිත පිරුණා කියලා කියනවා නේද?
පාළුවෙන් ඉන්නකොට මොනවා හරි සින්දුවක් හරි මොනවා හරි අහලා නිකන් හිත පිරුණා වගේ කියලා කියනවා. ඒ ආර්ථයෙන් නෙමෙයි එතන කියන්නේ. නමුත් ස්පර්ශය කියන්නේ උපතක් කරා යන සත්‍යයන්ට අනුග්‍රහ පිණිස. උපන් සත්‍යයන්ගේ පැවැත්ම පිණිසත් හේතු වෙන ආහාරයක්. ස්පර්ශ ආහාරය. තුන්වෙනි ආහාරයට භාග්‍යවතුන් දේශනා කරන මනෝ සංචේතන. මනෝ සංචේතනා කියලා කියන්නේ මනෝ සංචේතන ඒ අපේ ඇහෙන් රූපයක් දැක්කට පස්සේ ඒ දැකපු රූපය අපි මනසින් මෙනෙහි කරනවා. එහෙමයි ස්වාමී. ඒක මනෝ සංචේතනාව. කනේ ශබ්දයක් ඇහුවට පස්සේ අහපු දේ අපි මනසින් මෙනෙහි කරනවා. මනෝ සංචේතන. නාසයට ගඳ සුවඳක් ආග්‍රහණය කරාට පස්සේ ගඳ සුවඳ අනුව චේතනා පහළ වෙලා අපි මනසින් ඒ ගැන කල්පනා කර කර මනෝ සංචේතන. දිවට රසයක් දැනගත්තට පස්සේ ඒක මනසින් අපි හිත ඉන්නවා. කායට පහසක් ලැබුණට පස්සේ ඒක මනසින් හිත හිතන මනසට අරමුණක් ආපම ඒකත් මනසින් හිත හිතන. ඒකට කියනවා මනෝ සංචේතන. මේ මනෝ සංචේතනන් දැන් මෙතෙක් කල් අපි සසරේ ඉපදී මෙරි යනකොට සසරේ යනකොට අපිට අනුග්‍රහ පිණිස පැවතුණු දේවල් මේ මනෝ සංචේතන. ඊළඟ ආහාරය තමයි විඥාන ආහාරය කියලා කියන්නේ. විඥාන ආහාරය කියලා කියන්නේ මේ ආධ්‍යාත්මායතන බාහිර ආයතනත් එක්ක එකතු වෙන විඥානියත් එක්ක. ඒ කියන්නේ විජානාතීතිකෝ භික්කවේ තස්මා විඥානන්ති උච්චති. දැනගන්නවා කියන අර්ථයෙන් තමයි විඥානය කියලා කියන්නේ. එතකොට ඇහෙන් රූප දැනගන්නවා විඥානේ. කනේ ශබ්ද දැනගන්නවා විඥානේ. නාසයෙන් ගඳ සුවඳ දැනගන්නවා විඥානේ. දිවෙන් රස දැනගන්නවා විඥානේ. කයෙන් පහස දැනගන්නවා විඥානේ. මනසින් අරමුණු දැනගන්නවා විඥානේ. ඔන්න ඔය සය ආකාරයේ විඥානේ. හැබැයි සය ආකාරයේ විඥානේ කිව්වට මහත්තයා විඥාන හයක් නැහැ. එහෙමයි ස්වාමීනි. විඥාන එකයි තියෙන්නේ. කියන්නේ ඇහි විඥානේ හට ගන්නකොට කනේ නාසය දිවේ කය මනසේ නැහැ. ස්වාමීනි ඒ කියන්නේ දැන් ඇත්තටම අපි කනෙන් ශබ්දය අහමින් ඉන්න වෙලාවේ ඇසෙන් දෙයක් නොපෙනී යනවාද? ඇසෙන් දෙයක් නොපෙනී යනවා. එහෙමයි ස්වාමීනි. නමුත් එතන වේගවත් ක්‍රියාකාරීත්වයක් තියෙන නිසා අපිට තේරෙන්නේ හටගෙන නැති වෙනවා කියලා. එහෙමයි ස්වාමීනි. ඔව් ඒ තරම් වේගෙන් විඥානේ වෙනස් වෙනවා. මේක අපිට හොඳට තේරුම් ගන්න පුළුවන් බුදුරජාණන්සේ විඥානේ ගින්දරට උපමා කරගෙන කියලා තියෙනවා. දැන් ගින්දර කියලා කියපුවම මහත්තයා ගින්දර එකමනේ ගින්දර. ගින්දර කියන්නේ දැල්ලක් තියෙන නිකන් කහපාට හුරු මේ ගිනි ගන්න ස්වභාවයුත් දෙයක් අවලකුවාම ගින්දර කියලා කියනවා. හැබැයි ගින්දර එකයි. ගින්දර හට ගන්න හේතු වෙන දේවල් තියෙනවා වෙන් වශයෙන්. ඒ තමයි දර කෑලි ටිකක් එකතු කරලා ගින්නපත් වුණොත් එහෙම දර ගින්නක් ඒක. ගොම ටිකක් වේලිච්ච ඒවා ටිකක් එකතු කරලා අපි ගිනි එවලුවොත් ගොම ගින්නක් වෙනවා කියලා. ඊට පස්සේ අපි කඩදාසි ආදී එකතු කරලා ගින්නක් එවලුවොත් කඩදාසි ගින්න කියලා කියනවා. ඒකට ගින්න හටගන්න හේතු වෙච්ච දෙයට අනුව ගින්න නම් කරනවා. ගින්න එකයි. ඒ වගේ තමයි විඥාණය හටගන්න හේතු වෙච්ච ආයතනේ මුල් කරගෙන විඥාණය නම් කරනවා. ඇහෙන් රූප දැනගන්නකොට ඇසේ විඥාණය හටගන්න ඒක ඇසේ විඥාණය කියලා නම් කරනවා. කනෙන් ශබ්දයක් දැනගන්නකොට විඥාණය හටගන්නවා ඒක කනේ විඥාණය කියලා හඳුන්වනවා. ඒ විදිහට කනෙන් හැඳිනීම හටගත් කනෙන් විඥානේ කනෙන් ශබ්දේ දැනගන්නවා. දැන් ස්වාමීන් වහන්සේ දේශනා කරනවා. ඔබ කය යොමු කරගෙන අහගෙන ඉන්නේ. අහගෙන ඉන්නකොට දැන් මේ ශබ්දේ ඔබේ රූපවාහිනී යන්ත්‍රය ඔස්සේ ඇවිල්ලා ඔබට කනට වැටෙනවා මේක. ඒකට ස්වාමීන් වහන්සේ කියන දේ දැන් බලන්න ඊළඟ විනාඩියේ කියන්න යන දේ දන්නේ නැහැනේ. අපි අහගෙන ඉන්නකොට අවධානය යොමු කරගෙන ඔන්න දැන් දැනගන්නවා ඒක. ස්වාමීනි කනේ විඥානේ හටගන්න නිසාද ඒ ඇහිම අපිට සම්පූර්ණ කනේ විඥානේ හටගත්තේ නැත්නම් මොකක්ද කිව්වේ කියලා ඇහෙන්නේ නැහැ. එහෙමයි සර්. දැන් ඒකනේ දැන් අපි හිතමු මෙතන අපි පැයක් දේශනාව අහනවා කියලා. මහත්තයා හිතනවාද පැය ඇතුලේ කියපු හැම වචනයක්ම එකින් එක මග හැරෙන්නේ නැති හැම වචනයක්ම ඇහුණා කියලා. හැම වචනයක්ම ඇහෙන්නේ නැහැ. එහෙමයි සර්. ඒකයි සමහර වෙලාවට කියපු දෙයක් සමහරට ඕක කිව්වද? එහෙමයි සර්. කියලා අපි අහන අවස්ථා නැද්ද? ඔන්න දැන් 5 දෙනෙක් අහගෙන ඉන්නවා එකම දේශනාව. එක්කෙනෙක් කියනවා ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම කාරණයක් කිව්වනේ.
දැන් ඔක්කොම ඇස් අරගෙන මේ රූපවාහිනිය දිහා බලාගෙන දේශනාව අහගෙන හිටියේ. හැබැයි එක්කෙනෙක් අහපු දේ තව අනිත් 4 දෙනාට ඇහිලා නැහැ සමහර වෙලාවට. එහෙම දෙයක් කිව්වද කියලා අපි ඕන තරම් අහන අවස්ථා තියෙනවා. ඒතර කනක් තිබුණා, ශබ්දයක් තිබුණා. සමහරට අනිත් අය අහපු දෙයක් එයාට ඇහෙන්නේ නැහැ. ඒ වගේ කනෙන් විඥානේ හටගන්නම ඕනේ ශබ්දේ දැනගන්න. නාසයේ විඥානේ හටගත්තාම තමයි ගඳ සුවඳක් දැනගන්නේ. දිවේ විඥානේ හටගත්තාම රසය දැනගන්නවා. කයෙන් පහස, කයේ පහස හටගත්, කයේ විඥානේ හටගත්තාම පහස දැනගන්නවා. දැන් බලන්න සමහර වෙලාවල් වලට අපි වාඩි වෙලා ඉන්නකොට අපි වෙන වෙන කල්පනාවක හිත ගිහිල්ලා තියෙනවා. අපිට මේ ඇඟ රිදෙනේව අපහසුතා මොකොත් නැහැ. හැබැයි අපි නෑ කයට සිහිය පිහිටව ගන්න ඕනේ කියලා හිතපු ගම මෙන්න මේ පුපුරු ගහන්න රිදෙන්න පටන් ගන්නවා. මොකද ඒ වෙලාවේ කය අවධානය යොමු කරගත්ත ගම කය විඥානේ හට ගන්නවා. නැත්තම් ඉස්සෙල්ලා මේ වේදනාව ඒ ස්පර්ශය කියන්නේ එතන එතකොට කයයි පහසයි විඥානේ එකතු වෙලා තිබුණේ නැහැ. ඒක නිසා ඒ ඉරියව්වෙන් හිටියා කියලා අපිට වේදනාව දැනුන්නේ නැහැ. නමුත් අවධානය යොමු කරගත්ත ගමන් වේදනාව දැනෙනවා. ඊළඟට මනසෙන් අරමුණු දැනගන්නවා කියන්නේ එතන විඥානේ හට ගන්නවා. ඉතින් මහත්තයා මේ කොටස් 4 අපි දැන් අනිත්‍යව ඔක්කොම අමතක කරලා අපි මේ කොටස් 4 මුල් වෙලා මේ සසර සැරිසරන හැටි ඉගෙන ගනිමු. එහෙමයි සර්. පළවෙනි කොටස තමයි කබලින්කාර ආහාරය. එතකොට ඒක ඕලාරික වෙන්න පුළුවන්, සියුම් වෙන්න පුළුවන්. අපි මේ කන්න බොන අනුභව කරන රස විඳින දේවල්. අපේ ජීවිතේ එක කොටසක්. ඊළඟට ස්පර්ශය. ස්පර්ශය කියලා කියන්නේ දැන් පුළුවන් නම් ඔබ උත්සාහ කරන්න මගේ කියන අදහසක් නැතුව හේතුඵල ධමයක් හැටියට අවධානය යොමු කරගෙන ඉන්නකො. දැන් ඇස කියපුවම මගේ ඇස කියලා ගන්න නැතුව. රූප කියපුවම මම දකින්නවා කියලා ගන්න නැතුව. ඇසක් තියනවා, රූප තියනවා, ඇසේ විඥානය හට ගන්නවා. එතකොට ඇස බාහිර තියෙන ආයතනය, ආධ්‍යාත්මේ තියෙන ආයතනයක්, රූපය බාහිර තියෙන ආයතනයක්. මේ දෙක එකතු වෙනවා විඥානය හට ගන්නවා. එතකොට ඒ ඇසයි රූපය විඥානය කියන කරුණු තුනම එකතු වීම ස්පර්ශය. ඉතින් ස්පර්ශයේ ඒකකයක් හැටියට ගත්තොත් අපි නැත්තම් දැන් අපි මේ ධර්මය අහන්නේ, මේ ධර්මය කියන්නේ මේ ඔක්කොම මම කියලා කෙනෙක් මුලින්ම අපි පනවගෙන ඉන්නවනේ. එතකොට මම තමයි දකින්නේ, මම තමයි අනුභව කරන්නේ. මම තමයි ස්පර්ශය විඳින කෙනා. මට තමයි මනෝ සංචේන ඇති වෙන්නේ. විඥානය මගේ කියලා ගත්ත ගම ආත්ම දෘෂ්ටියකින් තමයි අපි මේ දේශනා අහන්නේ සමහර වෙලාවට. එතකොට ආත්ම දෘෂ්ටියෙන් බලනකොට දැන් මම මගේ කියලා අපි මුලින්ම ප්‍රතිරූපයක් හදාගෙන බලනකොට අහනකොට එතකොට අපිට ඉතින් මම ගැන මෙහෙමයි, මම මෙහෙමයි කියකේ තමයි. නමුත් අපි මේක ඉගෙන ගන්නේ විශේෂයෙන්ම මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා දෙයක් නැහැ කියන කාරණේ තේරුම් ගන්න. එතකොට මගේ ආත්මය කියලා දෙයක් නැති වුණාට මේ සසරේ සැරිසරමින් අපිට යන්න වෙලා තියෙනවා. ඒ යන්න වෙලා තියෙන්නේ මේ ආහාර 4ක පැවැත්මක් නිසා. එතකොට ඒකේ පළවෙනි දේ තමයි අපි කන බොන අනුභව කරන රස විඳින දේවල්. ආහාර අපි දැන් ඔබේ ගෙදර ෆ්‍රිජ් එකේ හරි කබඩ් වල හරි මොනවා හරි තියෙනවනම් ඒව ගැන හිතන්නකෝ. කබලින්කාර ආහාරය. එතකොට ඒක කියලා හිතන්නකෝ දැනට. ඊට පස්සේ ඔන්න ඒ කොටස හරි කබලින්කාර ආහාර මේක අපිට උපතක් කරන කෙනාට අනුග්‍රහ පිණිසත් උපන් කෙනාට පැවැත්ම පිණිසත් හේතු වෙනවා. දෙවෙනි එක අපි ස්පර්ශ ගැන ඉගෙනගෙන තියෙන ඕන තරම්. ස්පර්ශ කියන්නේ ආධ්‍යාත්ම ආයතන, බාහිර ආයතන, විඥානයත් එක්ක එකතු වීම. ඒකත් පැත්තකින් තියෙනවා. ඊළඟට මනෝ සංචේතන. මේ රූප, ශබ්ද, ගන්ධ, සුවඳ, රස, පහස, අරමුණු කියන මෙන්න මේවත් එක්ක අපේ හිත හැසිරෙනවා. විතරක වෙවි කල්පනා වෙවි හිත හැසිරෙනවා. ඒකත් සිද්ධ වෙනවා. ඒකත් එක කොටසක්. ඊළඟට දැන් අපි ඇස, කන, නාසය, දිව, කය, මනස කියලා 6ක් තියෙනවා. ඒ 6 රූප, ශබ්ද, ගන්ධ, සුවඳ, රස, පහස, අරමුණු කියන බාහිර 6ත් එක්ක එකතු වෙන දෙයක් වෙන විඥානය කියලා. ඕකත් ඔන්න කොටස් 4යි. එතකොට මේ කොටස් 4 අපි සසර පැවැත්ම පිණිස හේතු වෙනවා. පැවතිලා ඉන්න ඉපදිච්ච අපිටත්
අනු භූතානම් වා සත්තානං තිතිය. උපන් සත්වයාගේ පැවැත්ම පිණිසත් උපතක් කරා යන සත්‍යයට රුකුල් දීම පිණිසත් හේතු වෙනවා කියලා කියනවා. එතකොට බුදුරජාණන් ඊට පස්සේ අහනවා පින්වත් මහණෙනි ඉතින් ඔය ආහාර හතරේ මුල මොකද්ද කියලා කියනවා. මේ ආහාර හතරකින් දැන් කබලින්කාර ආහාර ගත්තොත් සතර මහා ධාතුන් හටගත්ත දෙයක්. ස්පර්ශය කියන්නේ කරුණු සහිතව ඇසයි රූපය විඤ්ඤාණ එකතු වීමෙන් හටගත්ත දෙයක්. මනෝ සංචේතනා කියන්නේ ස්පර්ශයෙන් හටගත්ත දෙයක්. විඤ්ඤාණය කියන්නේ නාම රූපයෙන් හටගත්ත දෙයක්. එතකොට මේ හතර තියෙනවනේ. මේ හතරට ඔය ආහාර හතර මේ සසර පැවැත්මට මුල මොකක්ද කියලා අහනවා. මොකෙන්ද මේ ආහාර හතර හටගන්නේ? මොකෙන්ද උපදින්නේ? මොකෙන්ද බිහි වෙන්නේ? ඔය ආහාර සතරේ මුල මොකක්ද කියලා අහනවා. බුදුරජාණන් දේශනා කරන ඔය ආහාර හතරේ මුල තමයි තණ්හාව. ඔය ආහාර හතර හටගන්නේ තණ්හාවෙන්. ඔය ආහාර හතර හටගන්නේ උපදින්නේ තණ්හාවෙන්. ඔය ආහාර හතර බිහි වෙන්නේ තණ්හාවෙන්. මේක විස්මිත අවබෝධයක්. විස්මිත හෙලිදරව් කිරීම. දැන් බලන්න ඔබේ ෆ්‍රිජ් එකේ හරි නැත්නම් කබඩ් එකේ හරි ආහාර ටික ඔය ආහාර ගෙදර හැදිච්ච නෙමෙයිනේ. ඔව කොහේ හරි එළවලු කොරටුවක හරි කොහේ හරි තැනක හැදිච්චි ටිකක්. අපි ඒවා ටික අපි දැක්කෙත් නැත්තම් අපි ඇහුවෙත් නැත්තම් ওই ෆ්‍රිජ් එකේ හරි කබඩ් වල හරි ඔබේ ගෙදර තියෙන ආහාරය ගැන අපේ හිතේ ආසාවක් ඇති වෙයිද? නැති වෙන්නේ නැහැ. අපි වෙළඳසැල යනකොට කබඩ් වල තියෙනවා ලස්සන ලයිට් ටිකුත් ගහලා තියෙනවා මේ ටික. අපි දැක්ක මේක. දැකලා මොකද උනේ? කබලින්කාර ආහාරයේ ඇසයි රූපය විඤ්ඤාණය එකතු වුණා. එතකොට ඒක දැක්කට පස්සේ මේවා හොඳයි කියලා අපි ගත්තා. ඒකට වටිනාකමක් දුන්නා. ඊපස්සේ බලන්න දැන් ඊට පස්සේ ඔන්න කබඩ් එකට ගෙනල්ලා තියෙන බිස්කට් ටික, කිරිපිටි ටික මොනවා හරි ඒ ටික. ඒ ටිකත් ඒ විදිහනේ. බලන්න දැන් අපිට ඔය ආහාර කෙරෙහි තණ්හාවක් නැද්ද දැන්? තණ්හාවක් තියෙනවා. ඒත් ඔය ටිකම සමහරට දැන් ෆ්‍රිජ් එකේ එළවලු හැටියට පළතුරු හැටියට තියෙන ටික, හාල් ටිකක්, ඔය ටිකක් එක එක භාජන වල තිබ්බට ඕක දැන් අද රැයට සමහරට නැත්නම් හෙට උදේට කෑලි කපලා ඕක උයලා ඉවර වෙලා අපේ ආහාර පිඟානට එනවා. ඒ එනකොට අපිට ආසාව උපදින්නේ නැද්ද ඒකට? උපදින ආසාව. ආසාව උපදිනනේ. ඒ ආසාව ඉපදීම නේද මේ සසර පැවැත්මට හේතුවක් වෙන්නේ ඒක. දැන් හිතන්න අපි හොඳට ධර්මයේ හොඳට නුවණින් මෙනෙහි කර කර ඉන්නවා. එතකොට එයා දන්නා මේ කබලින්කාර ආහාර කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් හටගත්ත. අනිත්‍ය වෙලා යන මේ ආහාරයේ අවසන් දැන් අපි ආහාරේ පටික්කුලය ගැන කතා කරා. ඒකට ආහාරය කියන්නේ කාල බීල අනුභව කරලා ඉවරලා වැසිකිලි කැසිකිලි ඉවර වෙන දෙයක්. මේ කෙරෙහි ආසාව ඇති කරගත්ත කියලා රසය වැඩි වෙන්නේ නැහැ, ගුණේ වැඩි වෙන්නේ නැහැ, මොකුත් නැහැ. මේක ස්පර්ශයෙන් හටගන්න දෙයක් වෙනවා. කියලා අපි ඒ ආහාරේ හට ගැනීමත් නැතිවීමත් ආස්වාදයක් ආදීනවත්. ඔය දේවල් දැක දැක අපි ආහාරය අනුභව කරොත් අපිට ආසාව උපදිනවද? ආසාව උපදින්නේ නැහැ එහෙම වුණොත් එහෙම. ආසාව ඉපදින්නේ නැති වුණොත් ඒ ආහාරෙ මුල් වෙලා මේ සසර පවතින උපන් සත්‍යයේ පැවැත්මට උපතක් කරා යන කෙනාටත් අනුග්‍රහයක් වෙනවද? නැහැ. ස්වාමීනි ඒ කෙරෙහි ආසාව ඇතිවීමද සාංශාරික ආහාරයක් වෙනවා කියලා. සාංශාරික ආහාරයක් වෙන්නේ කබලින්කාර ආහාරය කෙරෙහි ආසාව ඇතිවීම. එහෙමයි. ඒකයි භාග්‍යවතුන් දේශනා කරන්නේ මේ ආහාර හතරෙම මුල තමයි තණ්හාව. ස්වාමීනි දැන් ඇත්තටම ඔබ වහන්සේ මතක් කරා වගේ එළවලු කොටුවේ බණ්ඩක් හරි මොනවා හරි තියෙන්නේ. නමුත් අපි මේ අදම මේ මොහොතේම කල්පනා කරනවා අපි හෙට ගිහිල්ලා හදන ව්‍යංජනය ගැන. ඒක රස කරලා හදන විදිහ, ඒකට දාන තුන පහ, ඒක අනුභව කරන විදිහ ආදි වශයෙන් එහෙම සිතුවිලි එනවා ස්වාමී. ඔව් දැන් අපිට අනුභව කරන්න ආහාරය පිළියෙල කරගන්න ඕනේ. රසට උයලා පියලා කන්න ඕනේ. හැබැයි අපි තේරුම් ගන්න ඕන කාරණා තමයි අපි ආහාරය කෙරෙහි ආසාව ඇති කරගත්තා කියලා නෙමෙයි ආහාරය රසවත් වෙන්නේ. ආහාරයේ ගුණයක් තියෙන එක ඕජාවක් තියෙනවා. ඕජාවක් ගුණයක් තියෙනවා. ඒක නිසා ඒක රසවත් වෙන්නේ. එතකොට තණ්හාව කියන්නේ
අපි අමතරව මුලාවත් එක්ක ඇති කරගත්ත දෙයක්. ඒ තණ්හා කියන්නේ කිසි තේරුමක් නැති දෙයක්. වැඩිපුර දෙයක් ස්වාමිනී. වැඩිපුර කියන්නේ ඒක අපිට අදාළ නැති දෙයක්. අපි ඒ තණ්හාව ආහාරය කරේ ඇති කරගන්නවා. ඇති කරගන්නේ අපි ආහාරයේ පටික්කුල සංඥා වඩලා නැති නිසා. ආහාරය යථා ස්වභාවය ගැන අපි දන්නේ නැති නිසා. ඒතකොට තණ්හාව උපදිනවා. ආන්ගේ තණ්හාව මේ සසර පැවැත්මට උපකාර වෙන දෙයක් වෙනවා. එතන මේ ආහාර කබලින්කාර ආහාරයේ මුල තණ්හාව. ඒ තණ්හාව මුල් වෙලා තමයි එයා සසරේ පැවැත්මක් මිනිස දැන් මේ යන්නේ ඉපදි මෙරි මෙරි. එහෙමයි. ස්වාමිනේ හරිය පුදුමයි දැන් ඒ ආහාරයට තියෙන ආසාව දැන් ආහාරයෙන් අපේ ශරීරය පෝෂණය කරන එක පැත්තකින් තියෙද්දි ඒ ආසාව විසින් සසර පෝෂණය කරන බුදුරජාණන් සේකයි ආහාර අනුභව කරනකොට ගිහි පැවිදි කියලා ભેදයක් නැතුව නුවණින් නිමසන්න කියලා කියනවා. පටිසංකා යෝනිසෝ ආහාරං ආහාරේ. හොඳට නුවණින් නිමසලා ආහාර අනුභව කරනවා. නේව දවාය. ජවයේ පිණස නෙමෙයි. න මදාය. මදේ ඇති කරගන්න නෙමෙයි. න මණ්ඩනාය. ලස්සන වෙන්න නෙමෙයි මම මේ ආහාර අනුභව කරන්නේ. න විභූෂනාය. අලංකාර වෙන්න හිතාගෙන නෙමෙයි. යාවදේව විමස්ස කායස්ස තිතිය. යම් ආකාරකින් මේ කය පවත්ව ගන්න. විහිංසූපරතිය අනුග්‍රහය. විහිංසූපරතිය වෙහෙසත් සංසිඳීම නැති කර ගැනීම පිණිස. ඉති පුරාණංච වේදනම් පටිහංකාමි. මම මේ ආහාර අනුභව කිරීමෙන් පැරණි කුසගිනි වේදනා නැති වෙලා යනවා. නවංච වේදනන්න උප්පාදෙස්සාමි. අලුතින් කුසගිනි වේදනා හටගන්නෙත් නැහැ. යාත්‍රාච මේ භවිස්සති. මගේ මේ ජීවිත යාත්‍රාවත් මේ ජීවිත ගමනත් මේ ආහාර මුල් කරගෙන යනවා. අනවජ්‍යතාච මම වැරදි විදියට හම්බ කරගත්ත දෙයකින් උපයාගත් ආහාරයක් නෙමෙයි මේ. පහසු විහාරාච මේ ආහාර අනුභව කියන මගේ කය පවත්වා ගැනීම පහසුවක් වෙනවා. ඕක තමයි ආහාර අනුභව කිරීමේ අර්ථය. මේකට අමතරව අනවබෝධයත් එක්ක දාගත දෙයක් තමයි අපි ආසාව කියන එක. ආසාව දැන් ඒක පාටට ආසාව ඇති වෙනවා. සුවඳට ආසාව ඇති වෙනවා. ඒක මිල ගණන් කියලා මෙච්චර වටින එකක් කියලා ඒකට අපි ආස කරනවා. ඒ කොයි විදියට ගත්තත් සතර මහා ධාතු ටිකක් එතන තියෙනවා. ඒක අර්ථය නෙමෙයි. ඒක තියෙන්නේ අනවබෝධයත් එක්ක අවිද්‍යාවත් එක්ක. අපි සමහර වෙලාවට දෙන්න වුණත් අපි ප්‍රිය කරන ගොඩාක් ප්‍රිය කරන දේ දෙන්නත් විතර මැලිකමක් එනවා නේද? මැලිකමක් එනවා. ඒ ඇත්ත දකින්න නැති නිසා. ඒත් දැන් බුදුරජාණන් දේශනා කරා මේ විදියට මේ කබලින්කාර ආහාරේ මුල තමයි තණ්හාව. තණ්හාව හටගත්තාම තමයි ඒ ආහාරේ නැවත සසරට පිණිස හේතුවක් වෙලා සකස් වෙන්නේ. එතකොට තණ්හාව උපදිනකොට තමයි ආහාරයේ උපදින තණ්හාවෙනුයි මේ ආහාරය උපදින. ඒ වගේ තමයි ස්පර්ශය. දැන් ස්පර්ශය කියලා කියන්නේ මේ මොහොතක් ගානේ අනිත්‍ය වෙන දෙයක්. එතකොට ආධ්‍යාත්ම ආයතන, බාහිර ආයතන, විඥානය එක තින්නා සංගති පස්සෝ කියලානේ කියන්නේ. ස්පර්ශය ඇති වෙලා නැති වෙලා යනවා. ස්පර්ශය ඇතිවීම නැතිවීම කියන දේ දන්නේ නැති නිසා අපි ඒ ස්පර්ශයට අපි ආශ කරනවා. ආශ කරනකොට ඒ තුල නැවත විපාක පිණිස කර්ම සකස් වෙලා උපතක් කරා යනවා. දැන් හිතන්න හත්තිපදෝපම සූත්‍රයේ බුදුරජාණන් දේශනා කරලා තියෙනවා සාරිපුත්ත යන දේශනා කරලා තියෙන්නේ. අපි මෙහෙම ඉන්නකොට කෙනෙක් අපිට නපුරු විදිහට බයිනවා. දැන් ස්පර්ශය නැති උනේ. බයනකොට ආර්ය ශ්‍රාවකයා නුවණින් හිතනවා කියනවා ඔන්න මගේ කනේ ස්පර්ශයෙන් දුක් විඳීමක් ඇති වුණා. මේ ඔන්න මගේ හිතේ මට දැන් දුක් විඳීමක් ඇති වුණා. මේ දුක් විඳීම ඇති උනේ හේතු සහිතවමයි. හේතු නැති දැන් බලන්න අපිට කවුරු හරි නිඳා කරලා බැනලා අපහාස කරගෙන ගියොත් එහෙම අපි හිතනවාද මේ දුක් විඳීම ඇති උනේ හේතුවක් සහිතවමයි කියලා. අපිට හිතෙන අපිට බැන්න අපිට නිඳා කර අපිට අපහාස කරා කියලා මම කියන කෙනා අල්ලගෙන අපි ඒක ඔස්සේ පවත්නවා. මේ රාග දේශ මොහ ඒක තමයි එතන තණ්හාව පවතින නිසා ඒ ස්පර්ශය පවත්න්නේ අපි. එහෙමයි සාම. දුක් විඳීමටත් එතන තණ්හාව තියෙනවා. එතකොට හැබැයි සාරිපුත්තයන් දේශනා කරන කුමක් නිසාද මේ දුක් විඳීම ඇති වුනේ? ඒ තමයි ස්පර්ශය. ස්පර්ශ කියන්නේ කනයි, ශබ්දයයි, විඥානය එකතු. මේ කනත් අනිත්‍යයි, ශබ්දයත් අනිත්‍යයි, කනේ විඥානයත් අනිත්‍යයි. එහෙනම් අනිත්‍ය වූ ස්පර්ශයෙන් හටගත්ත මේ දුක් විඳීම කෙසේනම් නිට්ටය වන්නේද? එහෙමයි. කොහොමද මේක පවතින්නේ? එහෙමයි. කියලා එහෙම හිතනකොට එයාගේ ධාතු මනසකාරයෙන් හිත පිහිටන්නේ කියලා කියනවා.
ඉතින් ඒ නිසා දැන් අපි මේ ධර්මයේ ඉගෙනගෙන අපේ ජීවිතේට ගලප ගන්න නැත්නම් අපි ස්පර්ශයෙන් ඇසෙන් ස්පර්ශ, කනේ ස්පර්ශ, නාසයේ ස්පර්ශ, දිවේ ස්පර්ශ, කය ස්පර්ශ, මනස ස්පර්ශ මේ ආයතන හයේ කොයි පැත්තෙන් ස්පර්ශය ආවත් අපි හැම දෙයකටම ආස කරනවා. එතකොට ඒ විදිහට ස්පර්ශ කරේ අපේ හිතේ තණ්හා වැතිවීම ඒ ස්පර්ශය සසර පැවැත්මට හේතු වෙන පිණිස උපකාර වෙනවා. එතකොට ස්පර්ශයේ හටගන්න. එතකොට මේ ස්පර්ශයේ මුල් සසර පැවැත්මට මුලක් වෙන්නේ තණ්හා වැතිවීම. තණ්හා විපදීම. එහෙමයි ස්වාමීනි. ඊළඟට මනෝ සංචේතන. මනෝ සංචේතනා කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, සුවඳ, රස, පහස කියන පංචකාම ගුණ අරමුණු කියන මේවා ඔක්කොම අපේ මනසට කාවදිනවනේ. දැන් අපි දැකපු රූප අපිට මනසින් සිහිපත් වෙනවා නැවත නැවත. අහපු ශබ්ද, ගන්ධ, සුවඳ, රස, පහස අරමුණු. එතකොට මේවා අපි නැවත නැවත හිත ඉන්නවා. එතකොට මේ මනෝ සංචේතනා කියන්නේ ස්පර්ශයෙන් හටගත්ත දෙයක්. ඒක දන්නේ නැති කෙනා මොකද කරන්නේ? මේ කෙරෙහි අපේ හිතේ ඇල්මක් ඇති කරගන්නවා. ආසාවක් ඇති කරගන්නවා. එතකොට මේ ආහාරයේ මුල වෙන්නේ එතකොට අර ඒ කෙරෙහි ඇති වෙන ආසාව. තණ්හාව. ඊළඟට විඥානේ. දැන් ඇසෙන් රූපයක් දැනගත්තාම දැන් රහතන් වහන්සේ ඇසෙන් රූපයක් දැනගත්ත ගමන් දැක්කොත් දැක්කා විතරයි. එතන සතුටින් පිළිගැනීමක්, ඒ ගැන කතා කිරීමක්, ඒ තුල බැස ගැනීමක් මොකුත් නැහැ. එතකොට විඥානේ හටගත්ත නැති වුණා. දැන් මේක මාත්‍ය සිබ්බණී කියලා හරි ලස්සනට කියන මේ තණ්හා සිබ්බණී කියලා. කියන්නේ දැන් දෙපැත්තක තියෙන රිදි කෑලි දෙකක් එකට තියෙනවා. එකට තිබ්බට වෙන වෙනවා හැම වෙලාවෙම. හැබැයි මේක නූලකින් මහනවා. මැහුවට පස්සේ වෙන වෙන්නේ නැහැ. ඒ වගේ තමයි ආසාවෙන් තමයි මේ දෙක එකට මෝට්ටු කරලා තියෙන්නේ. තණ්හාවෙන් දැන් විඥානය කියලා කියන්නේ තනියෙන් තියෙන දෙයක් නෙමෙයි. ඇසත් නැත්තම් රූපයක් නැත්තම් ඇසේ විඥානයක් හටගන්නේ නැහැ. ඒතර විඥානය කියන්නේ නිට්ටිය ස්ථිර දෙයක් නෙමෙයි. ස්වාමීනි විඥානය හටගන්නේ නැත්නම් ඒක ගැන කල්පනා කිරීම, සිතුවිලි මැවීමේ සියල්ල නැති. ඒ කියන්නේ ඇහි විඥානය හටගත්තේ නැත්නම් දැන් බලන්න අපි ගමනක් යනවා කියලා හිතන්නකෝ. ගමනක් යනකොට දකින්න රූප හැම දෙයක්ම අපිට පේනවද? පේන්නේ නැහැ. එතකොට පේන්නේ නැති දෙයක් ගැන පෙවුන්නේ නැහැ කියලා කියන්නේ එතන විඥානය හටගත්තේ නැහැනේ. ඒ ගැන අපිට තණ්හාවක් ඇති වෙලා තියෙනවද? ඇති වෙලා නැහැ සාම. ඇති වෙලා නැහැ. නමුත් යම් මොහොතක ඇසයි රූපයයි විඥානය එකතු වුණාද? ඇසයි රූපයයි දෙක එකතු වුණා එතන විඥානය හටගත්තද? ඒක කරේ තමයි ආසාව ඇති වෙන්නේ. ආන්ගේ ආසාව මේ විඥානාහාරයට මුල් වෙනවා. විඥානාහාරයට මුල් වෙන්නේ කොහොමද? ඒ ආසාව නිසා නැවත සසරේ ඉපදි මෙරි යන්න මේ විඥානය සකස් වෙනවා. දැන් රහතන් වහන්සේ දකින රූප ඇසේ විඥානය හට ගන්නවා. හැබැයි ආසාව නැහැ. ආසාව නැති නිසා ඒ විඥානය සසර පැවැත්ම පිණිස මූලික හේතුවක් වෙන්නේ නැහැ. පිරිනුවම් පානවා කියන්නේ ඒකට. ඒතර බුදුරජාණන් දේශනා කළා මහණෙනි මේ ආහාර හතරේ මුල තමයි තණ්හාව. ආහාර හතර හටගන්නේ තණ්හාවෙන්. ආහාර හතර උපදින්නේ තණ්හාවෙන්. ආහාර හතර බිහි වෙන්නේ තණ්හාවෙන්. ඒ කියන්නේ මේ කියන්නේ සසර පැවැත්මට. උපන් සත්‍යයන්ගේ පැවැත්ම පිණිසත් උපතක් කරයන සත්‍යයට අනුග්‍රහ පිණිසයි මේ හතර පවතින. පින්වත් මහණෙනි තණ්හාවේ මුල මොකක්ද කියලා කියනවා. දැන් තණ්හාවනේ මේ හතරට මුල වෙලා තියෙන්නේ. තණ්හාව මොකෙන්ද හටගන්නේ? තණ්හාව මොකෙන්ද උපදින්නේ? තණ්හාව මොකෙන්ද බිහි වෙන්නේ කියනවා. ඔය තණ්හාවේ මුල විඳීම. විඳීමෙන් තමයි තණ්හාව හටගන්නේ. විඳීමෙන් තමයි තණ්හාව උපදින්නේ. විඳීමෙන් තමයි තණ්හාව බිහි වෙන්නේ. දැන් වේදනා පත්‍ය තණ්හා. කබලින්කාර ආහාරයත් එක්ක අපි වින්දනයක් තිබුණ නැත්නම් අවිද්‍යාවෙන් යුක්ත තණ්හාවක් හටගන්නේ නැහැ. ස්පර්ශය ගැන අනවබෝධයෙන් යුක්තව අපේ හිතේ ඒකේ ඇල්මක් තිබුණ නැත්නම් ඒක හටගන්නේ නැහැ. එතකොට මේ විදීමෙන් තමයි කියන ওই තණ්හාව ඇති වෙන්නේ. ඊළඟට උන්වහන්සේ දේශනා කරන ඔය විදීමේ මුල මොකන්ද? විදීම හටගන්නේ මොකෙන්ද? එතකොට විදීම උපදින්නේ මොකෙන්ද? විදීමේ බිහි වෙන්නේ මොකෙන්ද කියලා අහනවා. විදීමේ මුල තමයි ස්පර්ශය. විදීමේ හටගන්නේ ස්පර්ශයෙන්. විදීම උපදින්නේ ස්පර්ශයෙන්. විදීම බිහි වෙන්නේ ස්පර්ශයෙන් කියලා කියනවා. ඊට පස්සේ මේ මහත්ය දැන් අපි අහලා තියෙනවා හරියට මේ කවෝල් වෙච්ච කැඳ හැලිය කියන්නේ අර මේ පන් හැලියක් වගේ කියලා කියනවා.
ඒක නූල් බෝලයක් අවුල් වුණා වගේ කියලා කියන. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළ තියෙන ආකාරයට නුවණින් විමස අපි බලනවා නම් අපිට පැහැදිලිව මේක නිරවුල් කරගන්න පුළුවන්. ඊට පස්සේ ওই ස්පර්ශයේ මුල මොකක්ද කියනවා. ස්පර්ශය හටගන්නේ මොකෙන්ද? ස්පර්ශය උපදින්න මොකෙන්ද? ස්පර්ශය බිහි වෙන්නේ මොකෙන්ද කියනවා. ස්පර්ශයේ මුල ආයතන 6. ආයතන 6න් තමයි ස්පර්ශය හටගන්නේ. ආයතන 6න් තමයි ස්පර්ශය උපදින්නේ. ආයතන 6න් තමයි ස්පර්ශය බිහි වෙන්නේ කියනවා. ඇස කන නාසය දිවකය මනස කියලා ආයතන 6ක් තිබුණ නැත්නම් ස්පර්ශයක් නැහැ. ඊට පස්සේ යන ආයතන 6ේ මුල මොකක්ද? ආයතන 6 හටගන්නේ මොකෙන්ද? ආයතන 6 උපදින්න මොකෙන්ද? ආයතන 6 බිහි වෙන්නේ මොකෙන්ද කියනවා. ආයතන 6ේ මුල නාම රූප. නාම රූපයෙන් තමයි ආයතන 6 හටගන්නේ. නාම රූපයෙන් තමයි ආයතන 6 උපදින්නේ. නාම රූපයෙන් තමයි ආයතන 6 බිහි වෙන්නේ. ඇසක් කනක් නාසයක් දිවක් කයක් මනසක් කියලා බිහි වෙන්නේ නාම රූප වලින්. දැන් නාම කියලා කියන්නේ වේදනා සංඥා චේතන ස්පර්ශ මනසිකාර. රූප කියන්නේ පඨවි ව්‍යාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු. ඕවා ටික තිබුණ නැත්නම් ඇසක් කනක් නාසයක් දිවක් කයක් මනසක් නැහැ. එතකොට උන්වහන්සේ විමසන්න කියලා කියනවා මහණෙනි නාම රූපයේ මුල මොකක්ද? නාම රූපේ හටගන්නේ කුමකින්ද? නාම රූපේ උපදින්න මොකෙන්ද? නාම රූප බිහි වෙන්නේ මොකෙන්ද කියනවා. නාම රූපයේ මුල විඥානයයි. විඥාණයෙන් තමයි හටගන්නේ. විඥාණයෙන් තමයි උපදින්නේ. විඥාණයෙන් තමයි නාම රූප බිහි වෙන්නේ. පින්වත් මහණෙනි ඔය විඥානයේ මුල මොකක්ද? විඥානේ හටගන්නේ මොකෙන්ද? විඥානේ බිහි වෙන්නේ මොකෙන්ද? ඔය විඥානයේ මුල සංස්කාරයයි කියන්නේ. ඒ කියන්නේ කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර. සංස්කාර වලින් තමයි විඥානය හටගන්නේ. සංස්කාර වලින් උපදින්නේ. සංස්කාර වලින් තමයි විඥානය බිහි වෙන්නේ. පින්වත් මහණෙනි ඔය සංස්කාර වල මුල මොකද්ද? ඔය සංස්කාර හටගන්නේ මොකෙන්ද? සංස්කාර බිහි වෙන්නේ මොකෙන්ද? සංස්කාර වල මුල උන්වහන්සේ දේශනා කරනවා සංස්කාර වල මුල තමයි අවිද්‍යාව. අවිද්‍යාවෙන් තමයි සංස්කාර හටගන්නේ. අවිද්‍යාවෙන් තමයි සංස්කාර උපදින්නේ. අවිද්‍යාවෙන් තමයි සංස්කාරය බිහි වෙන්නේ. අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අනවබෝධය. දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥාන. අවිද්‍යාවෙන් යුක්තව කෙනා උන්වහන්සේ දේශනා කරනවා අවිද්‍යාවෙන් යුක්තව තණ්හාවෙන් බැඳිච්ච කෙනා තමයි සසරේ ඉපදී මෙරි මෙරි මේ ගමන යන්නේ. එතකොට ඒ බුදුරජාණන් ඊට පස්සේ දේශනා කරන මහණෙනි ඔය විදිහට අවිද්‍යාව හේතු කරගෙන සංස්කාර ඇති වෙනවා. කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අනවබෝධයෙන් යුක්ත කෙනා මේ කය පවත්නකොට වචන කතා කරනකොට සිතින් සංඥා වේදනා ඇති වෙනකොට ඒකට කියනවා අවිද්‍යා පත්‍ය කාය සංඛාර, අවිද්‍යා පත්‍ය වචී සංඛාර, අවිද්‍යා පත්‍ය චිත්ත සංඛාර කියනවා. එතකොට අවිද්‍යාව හේතුවෙන් ওই සංස්කාර ඇති වෙනවා. සංඛාර පත්‍ය විඥාන. සංස්කාර මුල්ලලා විඥානේ ඇති වෙනවා. එතකොට ඇසේ කනේ නාසයේ දිවේ කය මනස විඥානේ ඇති වෙනවා. විඥාන පත්‍ය නාම රූපං. විඥාන නිසා නාම රූප ඇති වෙනවා. නාම රූප නිසා ආයතන 6 ඇති වෙනවා. ආයතන 6 නිසා ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් විදීම ඇති වෙනවා. වේදනා පත්‍ය තණ්හා. තණ්හාව නිසා බැඳිලා යනවා. බැඳිලා යන නිසා විපාක පිණිස කර්ම සකස් වෙනවා. විපාක පිණිස කර්ම සකස් වෙන නිසා උපදිනවා. උපදින නිසා ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් උපාසමි සියල්ලම හට ගන්නවා. මේක තමයි මේ ආහාර හතරේ යථා ස්වභාවය දන්නේ නැතිකම නිසා අපිට ලැබෙන දායාද. හැබැයි බුදුරජාණන් දේශනා කරනවා අවිද්‍යා යත්තේ වාසේස විරාග නිරෝධා. අවිද්‍යාව සහ මුලින්ම නැති වෙලා නිරුද්ධ වීමෙන් අවිද්‍යාව සම්පූර්ණ, ඒ කියන්නේ දුක ගැන මේ දැන් අපි කතා කරේ දුක හට ගැනීම. දුකක් තියෙනවා. ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් උපායස මේ දුක. ඒතර දුක හට ගන්න හැටි තමයි අර ආහාර කෙරෙහි ආසාව ඇති වෙලා තණ්හාව ඇති වෙලා ඒ ආහාර හතර කබලින්කාර ස්පර්ශ මනෝ සංචේතන විඥාන කිනව කෙරේ ආසාව තියෙන ආසාවට හේතු වුනේ විදීමට හේතුනේ ආයතන 6 ආයතන 6ට හේතුනේ නාම රූප වලට හේතුනේ විඥානට හේතුනේ සංස්කාරට හේතුනේ අවිද්‍යාව. එතකොට ඒ අවිද්‍යාවම ඉතිරි නැතුව
නොයල්මින් නිරුද්ධ කරලා දානවා. ඒකට ඉතිරි නැතුව නොයල්මින් නිරුද්ධ කරා කියලා කියන අවිද්‍යාව නැත්තටම නැහැ. එතකොට යාට දුක ගැන පරිපූර්ණ අවබෝධයක් තියෙනවා. දුක කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. රූප වේදනා සංඥා සංකාර විඥාන. යම් තැනක යම්මා ආධ්‍යාත්ම බාහිර ගොරෝසු සියුම් හීන ප්‍රනීත දුර ළඟ මේ රූපස්කන්ධයක් ඇද්ද මේ රූපස්කන්ධ වේදනා ස්කන්ධ සංඥා සංස්කාර විඥාන කියන මේවා අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් වෙනස් වෙන විදිහට බල එයා හොද්දට දැකලා මේ අවිද්‍යාව මේ තමයි දුක කියලා පරිපූර්ණ අවබෝධයක් ඇති කරගන්න. මේ දුක හටගන්නේ මේ විදිහටයි කියලා තේරුම් ගන්නවා. මේ දුක නෑ තණ්හාව නැත්තම් කියලා තේරුම් ගන්නවා. ඒ සඳහා තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරනවා. එතකොට දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං කියන චතුරාර්ය සත්‍ය පිළිබඳ පරිපූර්ණ වශයෙන් අවබෝධයක් ඇති වෙනකොට අවිද්‍යාව නැත්තටම නැති වෙනවා. විද්‍යාව උපදිනවා. ආන් ඒකේන අවිද්‍යා සහගත කයක් පවතින්නේ නැහැ. සතර මහා ධාතුන් හටගත්ත ආවුස උණුසුම විඥානයේ පවතින කයක් තියෙනවා. එතකොට යන එන හිඳින විට සැතපී හිටින විට අත්පාදික හරින විට හකුරු වන විට දැනගත යුතුය මේ සොඳිනේ චලනයේ පමණ සිරුරි. ඒක සතිපට්ඨානයේද සන? ඒක සතිපට්ඨානයි විජය සූත්‍රයේ තියෙනවා ඒක. චලනයක්. ඒකට මම යනවා මම එනවා එහෙම නෙමෙයි තියෙන්නේ. මේ සතර මාසෙන් හටගත්ත වෙනස් වෙලා යන කර්මානුරූප පැවැත්මක් තියෙන මේ දේ ඒ දේ පිළිබඳ සිහිනුව නැද්ද තියෙන්නේ? සිහිනුවනොත්ද පරිපූර්ණ අවබෝධයක්. එතකොට එයාට අවිද්‍යා සහගත කයක් නැහැ. එතනදී සංස්කාර හිතේ නැද්ද ස්වාමීනි? එතන සංස්කාර තියෙන සංස්කාරවල අවිද්‍යාව නැහැ. අවිද්‍යාව නැතුව එයා කය මුල් කරගෙන ඒකයි රහතන් වහන්සේ නමක් කයෙන් මුල් වෙලා කරන කිසි ඉරියව්වක් නැහැ. රහතන් වහන්සේ අතපය දිගහරිනවා එතන පවා උන්වහන්සේට සිහිනුවන පිහිටලා තියෙනවා. මේ ඉරියව් පැවැත්මක් තියෙන මේ රූපය හට ගන්නව නැති වෙනවා කියන කාරණේ තමයි පේන්නේ එතනත්. එහෙමයි ස්වාමීනි. අනිත්‍ය දෙයක් තියෙනවා. අනිත්‍ය වූ කයක් පවතිනවා. අනිත්‍ය සහගත විතක්ක ਵਿਚාර තියෙනවා. අනිත්‍ය විතක්ක දැන් රහතන් වහන්සේ කතා කරන්නේ විතක්ක ਵਿਚාර එක්කනේ. එතනත් අනිත්‍ය තමයි දකින්නේ. එතකොට ස්වාමීනි අනිත්‍ය සහගත විතක්ක ਵਿਚාර සංස්කාර තියෙනකොට එය විඥානයේ උපදින රුකුල් දෙන්නේ නැද්ද? විඥානයේ උපදින විඥානය තුලත් අවිද්‍යාව නැහැ. එහෙමයි. කියන්නේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන සම්පූර්ණ දේ අවබෝධ වෙලා. එතන නැත්නම් රහතන් වහන්සේගේ විඥානයේ තියෙනවා. හැබැයි අවිද්‍යාව නිරුද්ධ වෙලා. එහෙමයි ස්වාමීනි. එතකොට අවිද්‍යාව නිරුද්ධ වුණාම විඥානයේ තුල අවිද්‍යාව නිරුද්ධ විඥාන නිරුද්ධ වුණා කියන එකට විඥාන නිරුද්ධ වුණාම නාම රූපත් නිරුද්ධයි. දැන් නාම රූප නැති වෙනවා කියනෝ නෙමෙයි එතන. අවිද්‍යාව සහගත නාම රූප නැහැ. ඒක නිසා තණ්හාව නැහැ එතන. නාම රූප නිරුද්ධ වෙනකොට ආයතන 6 නිරුද්ධයි. ආයතන 6 නිරුද්ධ වෙනකොට ස්පර්ශය නිරුද්ධයි. ඔය හැම එකම අවිද්‍යාව තණ්හාව තමයි නිරුද්ධ වෙලා යන්නේ. එහෙමයි සර්. එතකොට ආයතන 6 නිරුද්ධ වෙනකොට ස්පර්ශය නිරුද්ධයි. ස්පර්ශය නිරුද්ධ වෙනකොට විදීම නිරුද්ධ වෙලා යනවා. එතකොට මේ විදීම නිරුද්ධනා කියලා කියන්නේ සැප විදීමේදී රාගානුසය ඇති වෙන්නේ නැහැ. දුක් විදීමේදී පටිඝානුසය ඇති වෙන්නේ නැහැ. අවිද්‍යා සහගත විදීමේදී උපේක්ෂා සහගත විදීමේදී අවිජ්ජානුසය ඇති වෙන්නේ නැහැ. කෙලෙස් හටගන්නේ නැහැ මේ විදීමට. ඒක නිසා වේදනාව නිරුද්ධ වෙච්ච ගමන් තණ්හාව නිරුද්ධයි. ඔන්න දැන් තණ්හාව කියලා දෙයක් නැත්තටම නැහැ. තණ්හාවක් කියලා දෙයක් උන්වහන්සේලාගේ ජීවිතේ නැත්තටම නැහැ. තණ්හාව දැන් නැති නිසා කාම, දිට්ඨි, සීලබ්බත, අත්වාද කියන උපාදාන හතරෙන් එකටවත් බැඳෙන්නේ නැහැ. බැඳෙන්න යා මම මගේ ආත්මය කියලා දෙයක් දකින්නේ නැහැ. එතකොට දෘෂ්ටි දකින්නේ නැහැ. දෘෂ්ටි තියෙන්නේ හේතුඵල ධර්මයෙන් හටගන්න අනිත්‍ය වෙලා යන දේවල්. ස්පර්ශයෙන් හටගන්නේ මේ දෘෂ්ටි හැමදේම කියලා. ඊළඟට සීල ව්‍රතවලට බැඳිලා වැඩක් නැහැ කියලා දන්නවා. ඊළඟට මම මගේ ආත්මය කියලා අත්වාද උපාදාන නැහැ. උපාදාන නැත්තටම නැත්නම් විපාක පිණිස කර්ම සකස් වෙන්නේ නැහැ. විපාක පිණිස කර්ම සකස් වෙන්නේ නැත්නම් උපතක් කරා යන්නේ නැහැ. උපතක් කරා යන්නේ නැත්නම් දැන් රහතන් වහන්සේට අපි තු සාරිපුත්තයන් වහන්සේ උන්වහන්සේ ওই විදිහට අවිද්‍යාව නැත්තටම නැති කළ ප්‍රහාණය කරා. අවිද්‍යාසගත කයක් නෙමෙයි උන්වහන්සේ පැවැත්තුවේ.
අවිද්‍යා සහගත වචන නැහැ උන්වහන්සේට. අවිද්‍යා සහගත සිතිවිලි නැහැ. තණ්හාවේ සංඥා වේදනා නැහැ. ඒක නිසා උන්වහන්සේගේ විඥානය තුලත් අවිද්‍යාව නැහැ. එතකොට නාම රූප තුලත් අවිද්‍යාව නැහැ. ආයතන හයෙත් අවිද්‍යාව නැහැ. නිරුද්ධයි. ස්පර්ශයේත් අවිද්‍යාව නැහැ. විදීම් තුලත් අවිද්‍යාව නැහැ. ඒක නිසා තණ්හාව නිරුද්ධ කළා උන්වහන්සේ. තණ්හාව නිරුද්ධ කරපු නිසා උන්වහන්සේලා උපාදාන නැහැ. උපාදාන නැති නිසා විපාක වෙනස කර්ම සකස් වුණේ නැහැ. විපාක වෙනස කර්මයක් නැත්නම් උපදින්නේ කොහොමද? උපදින්නේ නැහැ. ඉපදීම නිරුද්ධයි. පහන් සිලක් නිවෙනවා වගේ නිවිලා යනවා. ඉපදීම නිරුද්ධ වුණාම ජරා මරණ ශෝක පරිද දුක් දුම්නස් මේ සියල්ලෙන්ම නිදහස් වෙලා යනවා. බුදුරජාණන් දේශනා කරා මහණෙනි මෙන්න මේ විදිහට මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙලා යනවා කියන්නේ. එහෙනම් අපිට මේ නිරුද්ධ වෙන්න ගොඩාක් උපකාර වෙනවා මේ කබලින්කාර ආහාර කෙරේ තියෙන ආසාව දුරු කර ගැනීම. ස්පර්ශ ආහාරය කෙරේ තියෙන ආසාව දුරු කර ගැනීම. මනෝ සංචේතන ආහාරය කෙරේ තියෙන ආසාව දුරු කර ගැනීම. විඥාන ආහාරය කෙරේ තියෙන ආසාව දුරු කර ගැනීම. ඒ ආසාව දුරු කරගන්න නම් මේ වගේ හට ගැනීමත් නැතිවීමත් ආස්වාදය ආදීනෝ නිස්සරණ හොඳට නුවණින් විමසීමස බලන්න ඕනේ. එතකොට අපිට පුළුවන්කම තියෙනවා අවිද්‍යාව නැති කරලා තණ්හාව නැති කරලා සියලු දුකින් නිදහස් වෙන්න. ඉතින් ඒ නිසා අපි ආශිර්වාද කරන අපිට අදට තිබුණු කාලය අවසන් වෙලා යනවා. ඉතින් ඒ නිසා මේ සතරක් වූ ආහාර කෙරෙහි අවබෝධයෙන්ම කලකිරිලා ඒ ආහාරවල අනිත්‍ය ස්වභාවය හොඳට තේරුම් අරගෙන අප්‍රමාදීව නුවණින් විමසමින් මේ ධර්ම ජීවිතයට ගලපගෙන මේ ගෞතම බුදු සසුනේ සියලු දුකින් නිදහස් වෙන්න වාසනාව උදා වෙත්වා. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.